SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 දෙසැම්බර් 7 සඳුදා සිරස්තල. මෙරට කොවිඩ් ආසාදිතයින් 28,000 ඉක්මවයි. කොවිඩ් මලසිරුරු 14ක් ඥාතීන් බාර නොගැනීමෙන් සෞඛ්‍යාංශ අර්බුදයක. අපහාසාත්මක පුවත් වාර්තා කිරීම වළකමින් සිරසට එරෙහිව පැන වූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු පළමුවැනිදා සිසුන්ට අසාධාරණයක් නොකරන බව බලධාරීන් කියයි. මහර බන්ධනාගාර ගැටුමේ විමර්ශන අතුරු වාර්තාව විෂය භාර ඇමතිවරුන්ට කමිටුව නිර්දේශ රැසක් යෝජනා කරයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමගින්. කොවිඩ් රෝගයෙන් මියගිය මෙරට පුද්ගලයන් ගණන 140 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍යංශ පවසන්නේ කොළඹ නගරය තුළ මියගිය පුද්ගලයන්ගේ මලසිරුරු 14ක් ඥාතීන් බාර නොගැනීමෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. ඒ අතර අද දිනේ කොවිඩ් ආසාදිතයින් 703 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 28,000 ඉක්මවා ගියා. දින ගණනාවක් තිස්සේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඈත් මෘත ශරීරාගාරය තුළ කොවිඩ් මලසිරුරු 14ක් තැන්පත් කොට තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ එම සිරුරු ඥාතීන් බාර නොගැනීමෙන් Taman දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. එමෙන්ම අදාළ මෘත ශරීර නරක් වුවහොත් තම සේවකීන් දැඩි ගැටලු සහගත තත්වයකට පත්වන බවද සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර ඊයේ තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 140ක් දක්වා ඉහළ ගියා. මියගිය තිදෙනාම වැඩිහිටියන් වන අතර ඔවුන් කෝට්ටේ කහතුඩුව සහ මග්ගොන ප්‍රදේශවල පදිංචිකරුවන්. කලින් තිබිච්ච තත්ත්වයට සාපේක්ෂව මරණ වැඩි වෙමින් තියෙනවා. පැය 6කට 8කට සැරයක් මරණයක් සිද්ධ වෙන තැනට අපි ගමන් කරලා තියෙනවා. සමහර දවස්වල පැය 3කට සැරයක් මරණයක් සිද්ධ වෙන තැනට ගමන් කරලා තියෙනවා. ඒතර මරණ සිද්ධ වීම ගත්තත් වැඩි හරියක් මරණ සිද්ධ වෙන්නේ ජනගණත්වයේ අධික ප්‍රදේශවල තමයි. දැන් අටලොගම මරණ කිහිපයක් ළඟ සිද්ධ වුණා. තාම අපි හරියටම PCR පරීක්ෂණ කළා ඒ අවදානම තක්සේරු කරලා නැහැ අටලොගම. ඒ ගාවට අපි ගත්තාම කොළඹ නගර සභා සීමාව තමයි මරණ වලින් 50කට එහා පැත්තේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මරණ සංඛ්‍යාව කළමනාකරණය කරගන්න අපි ළඟ හරි සැලැස්මක් එක්ක තමයි අපි ඉස්සරහට යන්න ඕන. මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 649 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුණේ කොළඹින් වන අතර එම සංඛ්‍යාව 295ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 87ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 51ක් වශයෙන් ඊයේ ආසාදිතයින් හඳුනා ගැනුණා. මේ අතරින් පුත්තලමින් ආසාදිතයින් 50ක් හා තවත් දිස්ත්‍රික්ක 16කින් ආසාදිතයින් 72 දෙනෙකු හඳුනා ගැනුණා. බන්ධනාගාර ආශ්‍රිතව සොයාගනු ලැබූ ආසාදිතයින් ගණන 197ක්. එමෙන්ම විදෙස්ගතව සිට පැමිණි අයෙක් හා ප්‍රදේශයේ තහවුරු කළ නොහැකි පුද්ගලයන් 93කටද ඊයේ වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. බස්නාහිර පළාතෙන් ඉඳලා එළියට ගිය පුද්ගලයන් හරහා මේ රෝගය විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙලා තියෙන අය වැඩි කොටසක් අපි විසින් ආශ්‍රිතයන් හැටියට හඳුනාගෙන දැනටමත් නිරෝධායනයට ලක් කරලා ඉන්න අය තමයි ඒ ආකාරයට අපි හඳුනාගන්නේ. නමුත් මේක කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා අපිට කියන්න බෑ. එවැනි තත්ත්වයක් යටතේ පොකුරක් මතුවීමේ අවදානමක් තියෙන නිසා අපි මේ තත්ත්වය අවම කරගන්න නම් අපි බලාපොරොත්තු වන්නේ සියලු දෙනාගේම සහාය. විශේෂයෙන්ම මේ උත්සව කාල සීමාව තුළ හැකි පමණ තමන් මේ දක්වා පදිංචි වෙලා සිටි ස්ථානවලම නැවතිලා මේ කාලය ගතකරන්න. මේ අතර PCR පරීක්ෂණ මගහරමින් සිටි බණ්ඩාරගම අටුළුගම හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින පිරිස් අද ඊට සහභාගී වුණා. ඒ කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා එම ප්‍රදේශයට ගොස් ආගමික නායකයන් සමග සිදු කළ සාකච්ඡාවකින් පසුවයි.
සෞඛ්‍ය අංශ පැවසුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා 199ක් අතරින් 31කට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි. මේ අතර හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොවුඩ් දමිළ මහාවිද්‍යාලයේ ගුරුවරියකට සහ ඇගේ දරුවන්ට කොවිඩ් ආසාදනය වීම නිසා ඇගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. ඒ හේතුවෙන් එම ආශ්‍රිතයන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ නොවුඩ් අවට වතුකරේ දමිළ පාසල් වලට අද දින පැමිණි සෙසුන් සහ ආචාර්ය මණ්ඩලය ආපසු නිවෙස් වෙත හරවා යවුණා. මේ අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට නිරෝධායනයට වීරවිල බන්ධනාගාරයට යොමු කර සිටි රැඳවියන් 48කට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ රැඳවියන් 95 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණයකදී සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිරිස් හා අප ලබා සිටි පිරිස්ද සිටින බවයි. යනුව ඔවුන් ප්‍රතිකාර සඳහා අද ගල්ඇල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගියා. The big story. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැකර් ක්‍රන්චි වෙජි 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු 1 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගනු ලැබුවේ සෞඛ්‍ය අංශවලින් ලබාගත් උපදෙස් මත බවයි. ජීවිතයේ තවත් එක් කඩයිමක් වන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මෙරට දූදරුවන් සූදානම් වන්නේ විශාල උනන්දුවකින්. ඊට මුහුණදීම සඳහා ගුරුවරුන් කුඩා කල සිටම දරුවන් සූදානම් කරනවා. ඒ අවශ්‍ය විෂය දැනුම දරුවන්ට ලබා දෙමින්. නමුත් රට තුළ පවතින කොවිඩ් වාතාවරණය හේතුවෙන් සෑම දරුවෙකුටම පාසල් යන කාලය ඉතාමත් අඩුවීමක් දක්නට ලැබුණා. නිවසේ රැඳී සිටි දරුවන් සිය අධ්‍යයන කටයුතු සිදු කළේ අන්තර්ජාලය ඔස්සේ. අපි අවුරුද්දෙන් මාස අධ්‍යාපන කටයුතු නිරත වුණේ. හිතුරු මාස ටිකම අපි ගෙදර ඉඳගෙන ඔන්ලයින් හරහා තමයි කරේ Zoom එකෙන්. මේලා ඉතින් මට කියන්න තියෙන්නේ කිසිම බයක් නැතුව විභාගයට සූදානම්. නමුත් අන්තර්ජාල පහසුකම් නැති දරුවන්ද රටේ විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන්ට එම තාක්ෂණ පහසුකම් සපුරා ගැනීමට තරම් වත්කමක් නැහැ. රටේ බොහෝ ප්‍රදේශවල ළමයි ඔන්ලයින් තාක්ෂණයට ගෙනුම් කටයුතු සිදු කරනවා. ඒත් මට ඒ කටයුතු කරගන්න විදිහකුත් නැහැ. ආර්ථික අපහසුතාව නිසා මට මේව ලම් භාවිතා කරගන්න ඒවා ගන්න විදිහක් නැහැ. මුදල් තිබුණත් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට නොහැකි දරුවන්ද සිටිනවා. ඒකෙන්ද අපිට මේ වගේ විශාල කඳු වලට නගින්න වෙලා තියෙනවා. අපේ ගෙවල් වලට නෝමල් කෝල් එකක් ගන්නවත් සිග්නල් නැහැ. විභාගයේ පැවැත්වීමේදී දරුවන් සඳහා යම් සහනයක් ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ ඔන්ලයින් ක්‍රමයට පවා විෂය නිර්දේශය ආවරණය කර ගැනීමට බොහෝමයක් සිසුන්ට නොහැකිවීම හේතුවෙන්. අපි පසුගිය සතියේ නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කළා කිසිම දරුවෙක්ට අසාධාරණයක් නොවන පරිදි අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ පවත්වනවා කියලා. දවස් 9ක් වැනි කෙටි කාලයක් තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ. සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුව සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 1 වනදා පැවැත්වෙනු ඇති. මුළු සති අන්තයේම දිගින් දිගටම දෙමව්පියන් දිවයින විවිධ ප්‍රදේශවලින් අපට කතා කළා. ඒ අනුව වෛද්‍ය ක්ෂේත්‍රීය නිලධාරීන්ගේ උපදෙස් මත අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ 2021 මාර්තු 1 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වෙනවා. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළ කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය අහෝසි කරන ලෙස සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය අයත් MTV පෞද්ගලික සමාගම කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අධිකරණය නියෝග කළේ අදාළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමටයි. සිරස නිවස් ෆස්ට් අයත් MTV පෞද්ගලික සමාගම හරහා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළ කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය දින 14ක වාරණ නියෝගයක් නිකුත් කළේ ඉකුත් නොවැම්බර් 23 වනදායි. ඒ සිරස නිවස් ෆස්ට් අයත් MTV පෞද්ගලික සමාගම විසින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපතිවරයාට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 2ක වන්දි මුදලක් ඉල්ලා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම ගොනු කළ පැමිණිල්ල සලකා බැලූ අවස්ථාවේදී
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම විසින් COVID-19 ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය ඔස්සේ නොවැම්බර් 11, 13, 16 සහ 19 යන දිනවල ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළ කළ බව එහිදී පැමිණිලිකාර පාර්ශවය පෙන්වා දී තිබුණා. දිලිත් ජයවීර මහතා සභාපතිත්වය දරන දෙරණ මාධ්‍යජාලය හා රාජේන්ද්‍රන් රාජා මහෙන්ද්‍රන් මහතා සභාපතිත්වය දරන සිරස නිවුස් ෆස්ට් අයත් MTV පෞද්ගලික සමාගම අතර දිගු කලක සිට පවතින මාධ්‍ය තරගකාරීත්වය මෙම ද්වේෂ සහගත තත්ත්වයට හේතුව බවද එහිදී පැමිණිල්ල වෙනුවෙන් වැඩිදුර කරුණු දක්වමින් නීතිඥයින් කියා සිටියා. MTV channel පෞද්ගලික සමාගම වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා පැවසුවේ TV දෙරණ සහ සිරස TV මාධ්‍ය ක්ෂේත්‍රයේ කරට කර සිටින බවට පැමිණිලිකරු විසින් අධිකරණයට ගොනු කර තිබූ ලේඛන මතම එය නිවැරදි නොවන බවයි. TV දෙරණට සාපේක්ෂව සිරස TV සඳහා ඇත්තේ වඩාත් අඩු TV ප්‍රේක්ෂක ශ්‍රේණිගත කිරීමක් බවද ඔහු සඳහන් කළා. මෙහිදී පැමිණිලිකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවසුවේ වගඋත්තරකාර MTV channel පෞද්ගලික සමාගමද සිව්වතාවක් පැමිණිලිකරුට අපහාස වන අයුරින් පුවත් විකාශය කළ බවයි. එසේම පැමිණිලිකරුට අපහාස කිරීමට එම මාධ්‍ය ආයතනයට අයිතියක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. අධිකරණය මගින් වාර්ණ නියෝගයක් නිකුත් කළ බව අධිකරණයේ පිස්කල්වරයා මාර්ගයෙන් දැනුම් දෙනතුරු තම සේවාදායකයාට එම එන්තරවාසිය ලැබී නොතිබූ බව සඳහන් කළ නීතිඥ ජී අරුල් ප්‍රකාශම් ඇතුළු නීතිඥවරුන් දැනට නිකුත් කර තිබෙන වාර්ණ නියෝගය අහෝසි කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට විරෝධය පළ කළ පැමිණිලිකාර ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විත්තිකාර පාර්ශවය විසින් දැනට පවතින වාර්ණ නියෝගය අහෝසි කරන්නයි කරනු ලබන ඉල්ලීම පදනම් විරහිත බව සඳහන් කළා. විත්තිකාර ආයතනය විසින් පැමිණිලිකරුවන්ට ද්වේෂ සහගත ආකාරයෙන් ඔප්පු කළ නොහැකි පදනම් විරහිත ප්‍රකාශ දිගින් දිගටම ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම වාර්ණ නියෝගය ලබා ගැනීමට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ එය ඉවත් කරනු ලැබුවොත් තම සේවාදායකයින්ට පිරිමැසිය නොහැකි අගතියක් සිදුවන බවයි. එමෙන්ම වගඋත්තරකරුවන් විසින් පැමිණිලිකරුවන් වෙත එල්ල කරනු ලබන චෝදනා ඔප්පු කිරීම සඳහා සාධාරණ කරුණු කිසිවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබෙන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් අවධාරණය කර සිටියා. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසාවිනිසුරු සඳුන් විතාරණ මහතා වාර්ණ නියෝගය අහෝසි කරන ලෙස විත්ති පාර්ශවය විසින් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීන්දුව කළා. ඒ අනුව සිරස නිවුස් ෆස්ට් අයත් MTV channel පුද්ගලික සමාගමට පැනවූ අදාළ වාර්ණ නියෝගය දෙසැම්බර් 18 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අතිරේක දිසාවිනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබුවා. මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ පංචපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත් යන මහතුරුන් වෙත බාර දෙනු ලැබුවා. අප හිමි වූවන් කඩිනමින් නිදහස් කිරීම රැඳවුවන්ට බන්ධනාගාරයේ දුරකථන මාර්ගයෙන් ඥාතීන් සමග සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම ඇතුළු කරුණු රැසක් එම කමිටුව විසින් නිර්දේශ කොට තිබෙනවා. 11 දිනකට මරු කැඳ වූ මහර බන්ධනාගාර ගැටුම සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා පත් කළ හිටපු මහාධිකරණ වෙනසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද විශේෂ අමාත්‍යවරුන්ට බාර දෙනු ලැබුවා. බන්ධනාගාර අධිකාරීන් විසින් 1000කගේ පරීක්ෂණ කරපු වෙලාවේ එයින් 180 ප්‍රමාණයක් කොවිඩ් රෝගීන් බවට වාර්තා ලැබිලා තිනවා. ඒ වාර්තා විවිධ ආකාරයට බන්ධනාගාරයේ රෝහලේ වෛද්‍යවරයාගේ යම් යම් හේතුකාරක තත්ත්වයන් උඩ එය ප්‍රචාරයට යවලා තිනවා. ඉතින් රැඳවියන්ට මේ ගැන අවබෝධයක් තිබිලා නැහැ. ඒ අය හිතලා තියෙන්නේ අපේ බන්ධනාගාරයේ රෝගී තත්ත්වයක් ඇති වුණායි කියලා. අන්න ඒ නිසා මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වෙලා තියෙනවා. අපි වහාම නිර්දේශ කීපයක් නිකුත් කරලා තියෙනවා. ලැබපු අයව ඉක්මනින්ම නිදහස් කිරීම සඳහා කටයුතු කරන්න කියලා. ඔවුන්ට ලැබෙන ආහාරවල අඩුවක් තිබුණා. මොකද ඒ ආරක්කමියන් කොවිඩ් වසංගත නිසා පැමිණෙන්නේ නැතුව තිබිලා. ඔවුන්ගේ ඒ දුක් ගැනවිල්ලටත් ඉක්මනින් පිහිට වෙන්න කියලා අපි අමාත්‍යාංශ වලට දැනුම් දීලා තියෙනවා. විශේෂයෙන්ම අර පාවිච්චි කරපු පෙති වර්ග. ඔවුන් ඔකුරු පිටින් ඇවිල්ලා ඒවා පානය කළ බවට සාක්ෂි තියෙනවා. ඉතින් ඒකෙන් මොන හරි උද්දීපනයක් වුණාද කියන උච්ඡේදනයක් වුණාද කියලා අපි ඉදිරියේදී සලකා බලන්න සිද්ධ වෙනවා. මහර බන්ධනාගාර රඳවියෙක්ගේ පවුලේ සමාජිකයන්ට මම කියනවා කිසිම හානියක් වෙන්නේ නැහැ. හැබැයි මේ කරලා තියෙන අපරාධය
මේක ඇතුලේ කළ දින දේපල විනාශය පිළිබඳවත් අපි පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මින් පස්සේ කුඩු ග්‍රෑම් 2කට අඩු ඒ නඩු සියල්ල මහේස්ත්‍රාත් උසාවියෙන් පුනරුත්ථාපනයට අරින්න. වාර්තාව අධ්‍යයනය කළා අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මුළු වාර්තාව මාසෙකින් බලාපොරොත්තු වෙනවා. කාෂුණා දැනට මරණ දඬුවමට ලක් වෙලා ඉන්න පුද්ගලයන්ව ජීවිතාන්තය දක්වා අසුළු දඬුවම ලබා දෙනවා කියලා. රැඳවියාගේ යහපත් හැසිරීම තුළ නිලධාරීන්ගෙන් අපට ලබා දෙන තොරතුරු අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු දුමින්ද සිල්ව මන්ත්‍රීවරයා වැනි පුද්ගලයන් උත්තර මරණ දඬුවම ලැබිලා තියෙනවා. ඔවුන් සම්බන්ධයෙන් මොකද? ඔවුන්ගේ හැසිරීම එක පුද්ගලයන් සම්බන්ධයෙන් අපි වෙන වෙනම හොයලා බලලා නැහැ. ක්‍රමවේදයක් සකස් කරනවා. ඒ ක්‍රමවේදයට අනුගත වෙනවා නම් සහ ඒ ක්‍රමවේදයේ යටතේ සුසුකම් ලබනවා නම් ඕනෑම පුද්ගලයෙකුට ඒ සඳහා සුසුකම් ලැබෙනවා. මේ අතර මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද එහි ගොස් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබුවා. ඔවුන් මේ වන විට ප්‍රකාශ 130කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන බන්ධනාගාර නිලධාරීන්ගේ වෛද්‍යවරුන්ගේ හෙද නිලධාරීන්ගේ සහ රැඳවුවන්ගේ ප්‍රකාශ මේ අතර වෙනවා. ඊට අමතරව රාගම පොලිසිය විසින් මියගිය අය සම්බන්ධ මරණ පරීක්ෂණ සිදු කරනු ලබනවා. පුද්ගලයන් 11 දෙනෙක් මේ සිද්ධියෙන් මිය ගියා. ඊයේ වන විට පුද්ගලයන් 7 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් 7 දෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ සිටි අය බවටයි වාර්තා වෙන්නේ. මෙම මරණකරුවන්ගෙන් 4 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පෙරේදා සහ ඊයේ දිනේදී සිදු කළා. කෙසේ වෙතත් අධිකරණ නියෝග ලැබෙන තෙක් මෙම මෘත ශරීර සම්බන්ධ අවසාන කටයුතු සිදු කරන්නේ නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණ වලින් පසුව එම මෘත ශරීරය ඒ ආකාරයටම රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණවල තැන්පත් කර තිබෙනවා. මහර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේදී අප නියම වූ සැකකරුවන් 93 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් පසු මුදා හැරීම සඳහා අක්කරේ පත්වූ යුද හමුදා රැකවරණ මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ නාමලේඛනයක් බන්ධනාගාරයට පිවිසෙන මාර්ගයේ අසල පිහිටි වෙළඳ සැල්වල මෙලෙස ප්‍රදර්ශනය කර තිබුණා. යතුරු පැදියක ගැටී මිය ගිය මොරටුව එගොඩ උයනේ දරුවන් අද අවසන් ගමන් ගියා. ඒ ගම්වාසින්ගේ එයත් සමග අද දෙරණ රාත්‍රී 10 පුවත් ප්‍රකාශය අවසන් වෙනවා. සුබ රාත්‍රියක්.